වස්සාන ධර්ම දේශනා සතියක් පුරාවට ඔබ නිකමට වගේ නිකරුණේ කොයි තරම් අපේ කාලය ගෙවිලා යනවද කියලා බලන්න පින්නතුනි. අද දවස ගැන හිතලා බලන්න ඔබ. ඔබේ කාලය ගෙවිච්ච විදිය ඔබ කළමනාකරණය කරලා කවුන්ට් කරලා එකතු කරලා හොඳට බලන්න. ඔබේ දවස ගත වෙච්ච විදිය හොඳට සිහිනුවණින් බලන්න. ඔබේ මනසට සහනය ගෙනපු කාරණාවන් ඔබේ මනසට අසහනය ගෙනපු කාරණාවන් කොයි තරම්නම් ගොනු වෙලා තියෙනවද? ඒ ඔස්සේ ඔබ කොයි තරම්නම් කල්පනා කිරීම මානසිකාර කිරීම කරලා තියෙනවද? ඒ කිසිවකකින් පිනතුනි ඔබට සැනසීමක්, සුවයක්, සහනයක්, ප්‍රීතියක්, සුවපත් බවක්, ප්‍රමෝදයක් ඇතිවන්නේ නැහැ. ඒ සියල්ල තුලින් ඔබට ඇතිවන්නේ දුකක්, පසුතැවිල්ලක්, කනගාටුවක්, ඒ වගේම මානසික පීඩාවක් පමණයි. ඒ නිසා පිනතුනි ප්‍රීතිය බහුල කොට පවතින්නේ තතෝ පාමුජ්ජ බහුලා ප්‍රීති ප්‍රමෝදයේ බහුල වන්නට සතුට ජීවිතයේ මූලිකත්වයට පත්වන්නට ඔබ කටයුතු කළොත් ඔබේ ජීවිතය ඔබ සතුටින් ගත කළොත් පින්නතුනි ඔය වසංගතයත් ඒ වගේම සතුට කියලා කියන්නේ මේ ඕලාරික සතුට නෙවෙයි. අපි ඔබ මෙතෙක් සොයා තැන් තැන්වල ගමන් කරමින් නොඑක් විදිහෙන් මුහුදු වෙරළට ගිහිල්ලා විවිධ ස්ථාන නරඹමින් ඔබ හෙවූ සතුට තුල නෙවෙයි. ඔබේ ජීවිතේ මෙන්න මේ කරුණු හතර හරියට උදේ දහවල රාත්‍රියේ බෙහෙත් බොනවා වගේ අමතක නොකර එක මොහොතකට බුදු ගුණ මෙනෙහි කරන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ආරච්චිකට්ටුව රාජකඳලුව ඇන්ටන්විල් වත්ත නොම්බර 292 ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු පද්මිනී මහත්මිය විසින් එතුමියගේ අරමුණ වන්නේ ජුලි 15 වන දිනට යෙදුණු W නදීෂා මදුෂානී දියණියගේ ජන්ම දිනයට හා ජුලි 30 වන දිනට යෙදෙන RP ඩසින්දුරුමෙත් හිම්ෂණ මුණුපුරාට උපන් දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාර වේවා. අයෝනිසෝ මනසිකාරා සෝ විතක්කේහි කජ්ජසී අයෝනිසෝ පටිනිස්සඤ්ඤ යෝනිසෝ අනුවිචින්තය සත්තාරං ධම්මාරම්භ
සංඝං සීලානියත්ථනෝ අධිගච්ඡසි පාමොච්ඡං පීති සුඛ මසංසයං තතෝ පාමොච්ඡ බහුලා දුක්ඛසන්තං කරිස්සති වාසනාවන්ත සදැහැති පින්නතුනි ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් පහන් වෙමින් නිවන පිණිසම සිතුවිලි මාත්‍රයක් නමුදු ඇති කරගෙන නිවන් මඟ සාක්ෂාත් කරන්නට මේ උතුම් දේශනය ඔබ හැමට 100%ක්ම ඔබේ ජීවිතයට අනුව කල්පනා කරමින් හැම සිත් සතන්ම උතුම් නිවනට සිතුවිලි මාත්‍රයකින් නමුදු ලං වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම උපකාරයක් වේවා කියන සිතින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්තෝ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ආරච්චි කට්ටුව රාජකඳලුව අංක 292 ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු පත්මිනී මහත්මියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ජුලි 15 වන දිනට යෙදුණු W නදීෂා මදුෂානි දියණියගේ ජන්මදිනයට හා ජුලි 30 වන දිනට යෙදෙන RP ඩසින්දු රුමේන් හිම්සන මුණුබුරාට උපන් දිනයට වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කරගෙන ආශිර්වාද ලබන්නටත් ඔබේ ඒ සත් සිතුම් පැතුම් විශේෂයෙන්ම ඩුබායිහි සේවයේ නියුතු පින්වත් පත්මිනී මහත්මියගේ ඒ උතුම් සත් සිතුවිලි එලෙසින්ම සඵල වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව සමගින් අපි සම්බන්ධ වෙමු. වාසනාවන්ත සදැහැති පින්වතුනි අද ධර්මානුශාසනය සඳහා අපි මාතෘකා කරගන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල සඳහන් වෙන අයෝනිසෝ සූත්‍රයයි. පිනතුනි ඔබට මේ අයෝනිසෝ කියන වචනයම සමහර විට කුමක්දැයි ප්‍රශ්නයක් ඇතිවන්නට පුළුවන්. එනිසා පින්නතුනි අපි ධර්මානුකූලව මේ අයෝනිසෝ කියලා කියන්නේ කුමක්ද? අයෝනිසෝ මානසිකාරය නුනුවණින් මෙනෙහි කිරීම. මානසිකාර කියලා කියන්නේ මෙනෙහි කරනවා කියන එකනේ. දැන් අපි නොඑක් දේවල් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන දේවල් සියල්ලක්ම අපි කොයි විදිහෙන්ද මෙනෙහි කරන්නේ අපේ මනසට දැනෙන සිතුවිලි කුමන ස්වરૂපේ ඒවා දැයි ඔබ දන්නවා කියා ඔබට සිතෙන්නට පුළුවන්. ධර්මානුකූලව ඔබ ඒ පිළිබඳව ඔබේ දැනුම ඔබේ ආධ්‍යාත්මික ශක්තියින් අවදි කිරීමයි මේ දේශනාවේදී අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පිනතුනි මේ ලෝකයේ හැම මිනිසෙක්ම හැම මොහොතකම මේ බණ අහන මේ සද්ධර්මයේ ඔබේ දෙසවනට යොමු වෙන මේ වෙලාවෙත් පින්වතුනි ඔබට කුමන හෝ මානසිකාරයක් හටගන්නවා. ඔබේ සිතේ හටගන්නේ මානසිකාර කුමන ආකාරයේ මානසිකාර දැයි ඔබ දන්නවාද? එනිසා අන්න ඒ මානසිකාර ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඔබේ ජීවිතයේ අසාර්ථකත්වය ඒ වගේම මුළු මහත් ලෝකයේම වසංගතයකින් පීඩා විඳින මොහොතේ ඒ වසංගතයෙන් ඔබට
අත්මි දෙන්නට මේ මානසිකාර කෙසේ උපකාරී කරව ගන්නේද? ඒ පමණක් නොවේ පින්නතුනි. මේ කාල වකවානුව වස්සාන කාලයයි. වස්සාන කාලයේ ඔබ ගත කළ යුත්තේ කුමන ආකාරයෙන්ද? වස්සාන කාලයෙන් සතියක් ගත වෙන තැන නැවත ඔබේ සිහිය ඒ වස්සාන කාලයේ සමගින් ගලපාගෙන මේ වසංගතේමුත් මිදිලා නිදුක්ව නිරෝගීව ඔබේ මානසිකාර පවත්වන්නේ කෙසේදැයි අපි සාකච්ඡා කරලා බලන්නටයි මේ දේශනාවේදී සූදානම් වෙන්නේ. වාසනාවන්ත සදැහැති පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ දහම අපේ ජීවිත සම්මා ආජීවයෙහි පිහිටවමින් නිවනට යොමු කරනවා. සම්මා ආජීව කියලා කියන්නේ යහපත් ජීවන රටාව, ජීවන දර්ශනය, ජීවිත පැවැත්ම. එහෙමනම් පින්නතුනි, සම්මා කියන වචනේ අර්ථය ඔබ අප ඉගෙන ගත්තා යහපත් කියලා. එහි ධර්මානුකූල අර්ථය වන්නේ පින්නතුනි නිවනට යොමු වුණා කියන අර්ථයයි. දැන් අපි නිවනට යොමුවන්නට අපේ මානසිකාර කොයි විදිහෙන්ද සකස් විය යුත්තේ කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ දහම දෙවි බඹුන් සහිත තුන් ලෝකේම ඊ타ම ශ්‍රේෂ්ඨ දහමක් ලෙසින් හැම සිත් සතන්ම නිවන්නට පහන් කරන්නට උපකාර වෙනවා. ඒ අතරින් පින්නතුනි, ඔබ අප ලබපු මේ මනුස්ස ජීවිතයේ තරම් වටිනා උතුම් ජීවිතයක් තවත් ලෝකයේ සොයා යන්නට අවශ්‍ය නැහැ. දිව්‍ය තලයක, බ්‍රහ්ම තලයක උපාදාන හදන්නට නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රී සත් ධර්මයේ දේශනා කොට වදාළේ. එනිසා පින්වතුනි, ඔය ඇත්තන්ගේ ජීවිතයේ ලැබෙන විවේකය ධර්මයම මෙනෙහි කරමින් නිවන් මඟ පසක් කරන්නට, ධර්ම මාර්ගයට එළඹෙන්නට ඔබ උපකාරයක් කළ ගත යුතුයි. පින්වතුනි, අද අපි සාකච්ඡා කරන මේ සූත්‍ර දේශනාව දෙවියෙකු අකුසල් සිතුවිලි එහෙමත් නැතිනම් අයෝනිසෝ මනසිකාරය දියුණු වෙමින් සිටිය භික්ෂුවකගේ ධෛර්යය ඇති කරන්නට කල්යාණ මිත්‍රත්වයෙන් දේවතාවෙක් විසින් සිහිපත් කළ වටිනා ගාථා රත්නයකුයි අපි මුලින් සඳහන් කරන්නට යෙදුනේ. පින්වතුනි, එක්තරා කාලෙක එක් භික්ෂුවක් මේ කොසල් ජනපදයේ, කෝසල ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. මේ වන ලැහැබට අධිග්‍රහිත දේවතාවෙක් හිටියා. මේ කොසල් ජනපදයේ කොසල් දනව්වෙහි මේ වන ලැහැබට අධිග්‍රහිත දේවතාවා තාම කල්යාණ මිත්‍රයෙක්. ඉතින් මේ දේවතාවා දිනක් මේ වනයට දිවා විහරණය සඳහා පැමිණි භික්ෂුවක් කල්පනා කරන දේ දැක්කා. උන්වහන්සේගේ සිතේ පින්වතුනි ලාමක අකුසල් විතර්කයන්, මානසිකාර, සිතුවිලි හටගන්නට පටන් ගත්තා. පින්වතුනි, මේ ලාමක අකුසල සිතුවිලි, මානසිකාර තුන් ආකාරයකින් හටගන්නවා. මේ දිවා විහරණය කියලා කියන්නේ පින්වතුනි, දැන් අපිටත් අද වර්තමානයේ අපි බොහෝ කාර්ය බහුල වෙලා
ඔබ සමහර විට කියනවා හුස්ම ගන්නත් වෙලාවක් නෑ කියලා. ඒ තරම් වැඩ. පිනතුනි අතීතයේ මිනිසුන්ට ජීවිතයේ විඳින්න තිබුණා කාලයක්. දිවා ආහාරගෙන ටික වෙලාවක් විවේක ගත්තා. අද ඔබ ඔබේ මනසින් විමසලා බලන්න. උදේට දහවලට රාත්‍රියට සමහරට ඔබ ආහාර ගන්න තවත් කටයුත්තක් එක්ක එකතු වෙලා. ඒ සඳහා ඔබට විවේක නැහැ. ඔබට කොහෙද එතකොට දිවා විහරණයක්. එහෙනම් මේ භික්ෂුව දහවල් විවේකයේ සඳහා දහවල විවේකයේ සඳහා මේ වනලැහැබට වැඩම කරලා හැබැයි උන්වහන්සේ කල්පනා කර කර හිටියේ ලාමක අකුසල සිතුවිලි. දැන් අපේ ජීවිතේ එක ගලපා මේ ධර්ම කරුණු ටික හොඳට විමසලා බලන්න පින්නතුනි. මේ ලාමක වූ අකුසල විතර්කයන් තුන් ආකාරයි. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මෙන්න මේ ආකාරයෙන් කාම විතර්ක කියලා කියන්නේ පින්නතුනි ඇහැ පිනවන, කන පිනවන, නැහැය, දිව, ශරීරය, මනස පිනවන කාරණාවන් පිළිබඳව තමන්ට ඇහැට, කනට, නැහැයට, දිවට, ශරීරයට, මනසට ඉෂ්ට ප්‍රිය මනාප වස්තුන් සමග සිත තුළ සිතුවිලි පහළ වෙනවා. පිනතුනි දිවා විහරණය නොගත්තත් සමහර විට පැය 24 පුරාම ඔබේ සිතේ පහළ වෙන්නේ එහෙව් සිතුවිලි වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට මේ කාම විතර්ක නිසා නික්කම්ම විතර්කයෙහි වටිනාකම නොදැනෙන්නට පුළුවන්. ඉතින් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් දහමට අනුව බලන්න අපිට මේ කාම විතර්ක තමයි වැඩිපුර හටගන්නේ. කාම විතර්ක. ඔය ඇත්තෝ මානසිකාර කරන්නේ, මෙනෙහි කරන්නේ. ඇහැ පිනවන, කන පිනවන, නැහැය පිනවන, දිව පිනවන, ඒ වගේම මනසට සුවයගෙන දෙන නොයෙක් ධර්මතා එක්ක අපි නිරතුරුවම ගැටෙනවා. නිරතුරුවම සාකච්ඡා වෙනවා මනසින්. දැන් මේ භික්ෂුවත් මේ වනලැහැබට වෙලා අතීත කාම විතර්ක, අනාගත කාම විතර්ක සිහි කර කර කාලය බිඳින් බිඳ මොහොතින් මොහොත ගෙවෙනවා. ඒ වගේම පින්වතුනි ව්‍යාපාද විතර්ක. තමන්ට පෙර බැනපු අය, අනාගතයට බණීවි යන සිතුවිලි ඇති අය කෙරෙහි ද්වේෂ සිතුවිලි උපදවාගෙන මොහොතින් මොහොත සමහර විට පින්වතුනි දිවා කාලයේ පමණක් නෙවෙයි. ද්වේෂය නිසා සමහර විට ඔබ රාත්‍රිය පහන් කරලා ඇති නොනිදා. ඔබේ සිතේ හටගත්ත ද්වේෂ සිතුවිල්ල නිසා ඔබට නිදිමත, නිින්ද ඔබේ ජීවිතයෙන් බැහැර වෙලා ඔබ දැවුණු අවස්ථාවක් නැති. පින්වතුනි මේ භික්ෂුවත් මේ විවේක කාලේ දිවා විහරණය සඳහා මේ කොසල් ජනපදයේ මේ වනලැහැබට වෙලා බලන්න පින්වතුනි මේ ගැන කල්පනා කර හිටියා. ඒ වගේම විහිංසා විතර්ක, හිංසන සිතුවිලි අපේ සිතේ හට ගන්නවා. මේ භික්ෂුවත් පින්වතුනි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේ සිතුවිලි එක්ක මනස මානසිකාර කරමින් සිත සිතුවිලි උපදවමින් ගත වෙලා යනවා. බලන්න පින්වතුනි ඔබේ ජීවිතෙත් මේ මොහොත පවා නුවණින් ඔබ සලකලා බැලුවොත්, ඔබේ මනසින් ඔබ පිළිබඳ විමසලා බැලුවොත් ඔබේ සිතේ පහළවන්නේ මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ විතර්ක ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට, ඒ වගේම ඔබේ ජීවිතේ නිවීමට, නිවන් මගට කෙලසින් උපකාර වන්නේ දැයි අපි නුවණින් සාකච්ඡා කරන මොහොත. පින්නතුනි මෙන්න මෙහෙම කල්පනා කර හිටිය මේ භික්ෂුව
දිවා කාලයේ ගත වෙමින් පැවතිච්ච වෙලාවේ මේ වනලැහැබට අධිග්‍රහිත වූ එක්තරා දේවතාවෙක් ඒ භික්ෂුවට අනුකම්පා කරන අදහසින් ඒ වගේම යහමඟට යොමු වේවි යන අදහසින් ඒ දේවතාවා ඒ භික්ෂුවට සංවේගය දනවනු කැමැත්තෙන් පිනතුනි මේ සංවේගය කියන වචනයත් ඉතාමත්ම ගැඹුරු ධර්ම කරුණක්. ඔබින් විමසුවොත් ඇත්තටම සංවේගය කියන්නේ කුමක්ද? සංවේගය කියන්නේ දුක, කනගාටුව, පසුතැවිල්ල. ඔබේ පිළිතුර වේවි. නමුත් පින්නතුනි සංවේගය කියලා කියන සංවේග වස්තු 8ක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ සංවේග කියන වචනේ ගැඹුරු අර්ථය පින්නතුනි නුවණ දියුණු කරනවා කියන එකයි. දැන් බලන්න ඔබ මල ගෙදරකට ඔබේම ඥාතියෙකුගේ එහෙමත් නැතිනම් මේ වසංගත කාලේ ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ ඔබේ පළාතේ ඔබේ රටේ කොයිතරම් මිනිසුන් මැරෙනවද? මේ දිහා පින්නතුනි අපි සංවේගය ඇති කරගන්නවා කියලා කියන්නේ නුවණ දියුණු කරගන්නවා කියන එකයි. මේ ලෝකේ මිනිසුන් අප්‍රමාණව මරණයටපත් වෙනවා. ඔබ අප මේ සදහම් ශ්‍රවණය කරන මොහොතේ පින්නතුනි මේ වසංගතය නිසා ලෝකෙ මිනිසුන් මිය යනවා. එහෙනම් පින්නතුනි මේ ලෝකයේ සැනසීම සුවය සාන්තිය ඇත්තේ ඔබ අප හිතන කල්පනා කරන ආකාරයෙන්මයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවන් ඔබේ ජීවිතයට එකතු වන්නේ විටයි. එහෙමනම් පින්නතුනි මේ භික්ෂුව කෙරෙහි අනුකම්පාව ඇති කරගෙන සංවේගය ඇති කරනු පිණිස සංවේග වස්තු 8ක් පිළිබඳව අපි මුලින් සිහිපත් කළා. පින්නතුනි සංවේග වස්තු 8 තමයි ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපට්ඨක වට්ට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං. පින්නතුනි ජාති ජරා ජාති දුක ජරා දුක ලෙඩවීම ව්‍යාධි දුක මරණ දුක ඒ වගේම අතීත සංසාර දුක අනාගත සංසාර දුක ඒ වගේම වර්තමාන දුක. පින්නතුනි මේවා පිළිබඳ නුවණින් කල්පනා කළොත් අපිට ඇති වෙන්නේ සංවේගය. සංවේගය කියලා කියන්නේ එතකොට නුවණ දියුණු වෙන්න පටන් ගන්නවා. මරුණු ඔබේම ඥාතියෙක් ළඟ සිතින් දැන් මානසිකාර කරන්න. ඔබ සමග එකට කතා කළ, ඔබ සමග එකට ජීවත් වෙච්ච, ඔබ සමග එකට ගනුදෙනු කළ, ඔබ සමග එකට අල්ලාප සල්ලාපේ යෙදෙමින් ප්‍රියමනාප බවින් බැඳී සිටිය ඔබේ ඥාතියා, ඔබේ මිත්‍රයා, ඔබේ හිතවතා බලන්න පින්නතුනි නිසලයි. එහෙමනම් ඔබට ඒ දෙස බලා මාද මෙලෙසින් අනිත්‍ය ස්වභාවයට යන කෙනෙක් බලන්න පින්නතුනි සංවේගය ඇති වෙන විට නුවණයි වැඩෙන්නේ. මේ දේවතාවා මේ භික්ෂුව කෙරෙහි අනුකම්පා කරන අදහසින් කාරුණික සිතින් කල්යාණ මිත්‍රත්වයෙන් සංවේගය ඇති කරනු පිණිස නුවණ දියුණු කිරීම පිණිස ඒ භික්ෂුව වෙතට එළඹිලා පැමිණිලා ඒ භික්ෂුවට ගාථාවකින් මෙලෙසින් සඳහන් කළා. අයෝනිසෝ මනසිකාරා සෝවිතක්කේහි කජ්ජසී අයෝනිසෝ පටිනිස්සජ්ජ යෝනිසෝ අනුවිචින්තය. බලන්න පින්නතුනි ධර්මයේ තුල හිත පුහුණු කරගෙන ගිය මේ භික්ෂුවට මේ කාරණේ ඇහුණා. අයෝනිසෝ මනසිකාරා නුනුවණින් මෙනෙහි කරමින් කල්පනා කරමින් ඔබ කුමක්ද කරන්නේ? සෝ විතක්කේහි කජ්ජසී පාප විතර්කයන් විසින් පාප විතර්ක තුලින් ඔබගේ කාලය ඔබ කාදමනවා.
කජ්ජසී. පාප විතර්ක, පාප සිතුවිලි එක් ඔබේ දිවිය ගෙවී යනවා. අයෝනිසෝ පටි නිස්සජ්ජ නුනුවණින් දුප්‍රාඥව අනුවන කමින් කල්පනා කිරීම අතහැරලා බැහැර කරලා දාලා යෝනිසෝ අනුව චින්තය නුවණින් මෙනෙහි කරන්න, නුවණින් කල්පනා කරන්න. ඔබ කල්පනා කරන විදිය හරිද? ඔබ කල්පනා කරන විදිය, ඔබ රාත්‍රියට නින්දට යන්නේ මොන විදිහේ සිතුවිලි ඇතිවද? මොන විදිහේ අරමුණු ඇතිවද? කවුද දන්නේ පින්වතුනි හෙට උදේට අපි අවදි වේවිද කියලා. ඒ නිසා සුවබර නින්දකට යන ඔබ සෑම සිතකින්ම නිදහස් වෙලා සැහැල්ලු මනසින්, සැහැල්ලු සිතින් නිදියහන්ට යන්න. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ මේ දර්ශනය නුවණින් දැක්ක මේ දේවතාවා මේ භික්ෂුව කෙරෙහි කාරුණික හිතින් මෙහෙම සඳහන් කළා. පින්වත් මහණ, ඔබ ඔය කල්පනා කරන ඒ වගේ ඔබට ලැබෙන්නේ මොනවද? මේ භික්ෂුවට මේ කාරණය ඇහෙනවත් සමගම සංවේගය ඇති වුණා. නුවණ පහළ වෙන්න පටන් ගත්තා. අනේ මම මේ වැඩකට නැති කාම විතර්ක ගැන හිතා, ව්‍යාපාද විතර්ක හිතා, විහිංසා විතර්ක ගැන කල්පනා කර මානසිකාර කරමින් මගේ කාලය ගෙවෙනවා. පින්වත් මහණ, ඔය ගෙවෙන මොහොතේ, ඔබ රාත්‍රියේ නින්දට යන මොහොතේ, ඔබ උදෑසන අවදි වෙච්ච මොහොතේ පින්වතුනි ජීවිතයට ශක්තිය ඇති කරගන්න. ජීවිතයේ යහ ගුණධර්ම පුරන්නට පටන් ගන්න. නිවන් මඟට එළඹෙන්නට ඔබට තිබෙන, නිවීමට තිබෙන මාර්ගයයි. මේ කාරණය ඇහිච්ච මේ භික්ෂුවට තවදුරටත් ඇහෙනවා මේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවාගෙන් සත්තාරං ධම්ම මාරම්භ සංඝං සීලානියත්තනෝ අධිගච්ඡසි පාමොජ්ජං පීති සුඛමසංසයං තතෝ පාමුජ්ජ බහුලා දුක්ඛසන්තං කරිස්සති. ඔබට දුක කොතෙක්ද? දැන් මේ බණ අහන හැමෝගෙම වෙන වෙනම එකිනෙක කෙනාගෙන් විමසුවොත් ඔබට අනුරූපී වූ දුක් අනන්තවත් තියෙනවා. හැමෝම දුක කියන්නට පෙළ ගැසේවි. එළි වෙනකන් දුක් ඇහුවත් නිමාවක් නැහැ. දුකේ අවසානයක් නැහැ. දුකේ නිමාවක් නැහැ. එනිසා පින්වතුනි මේ දුක කියලා කියන්නේ කුමක්දයි ඔබ නුවණින් කල්පනා කරලා කල යුතු වන්නේ පින්වතුනි දුකට එකම විකල්පය. සෑම රාත්‍රියක්ම, සෑම දහවලක්ම, සෑම උදයක්ම උතුම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මෙනෙහි කරන්න. ඒක බුද්ධානුස්සතියයි පින්වතුනි. අනුස්සති භාවනාවක්. ඔබ දැක්ක ලස්සන බුද්ධ පින්තූරයක් ඔබ සිතින් මවාගෙන බලන්න පින්වතුනි. ඔබට රාගය උපදිනවද? ද්වේෂය උපදිනවද? මෝහ සිතුවිලි ඇති වෙනවද? වෛරී සිතුවිලි ඇති වෙනවද? නැහැ පින්වතුනි. හිතට නිදහසක් දැනෙනවා. එහෙමනම් රාත්‍රියේ මරුණ වගේ නිින්ද යන අපි ශරීරයෙන් කිසිදු ප්‍රයෝජනයක් ගන්නෙ නැති මරණයට පත් වුණා වගේ නින්දට වැටුණා, උදේ අවදි වුණා. අන්න ඒ රාත්‍රිය පින්නතුනි අපේ මානසිකාරයට, අපේ මනසේ මෙනෙහි කිරීමට එකතු කර ගන්නට ඕන පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම. මේ වස්සාන කාලේ ඔබ කරන්නට ඕන එක එයයි. ඒ වගේම මේ වසංගතයෙන් මිදෙන්නට ඔබ කල යුත්තේ එයයි. හරියට උදේ දහවලට රාත්‍රියට ඔබ බෙහෙත් බොනවනේ. අමතක කරන්නෙම නැහැ. හැබැයි පින්නතුනි මනසට අවශ්‍ය මේ බෙහෙතක් දෙන්න. එවිටයි ඔබ නිරෝගී සුවයෙන් වැඩෙන්නේ. සත්තාරං භාග්‍යවතුන් වහන්සේ මෙනෙහි කරන්න. ධම්ම මාරම්භ ඒ වගේම ඔබ දන්නා ධර්ම කරුණු නුවණින් කල්පනා කරලා බලන්න. ලෝකේ හේතුඵල ධම පිළිබඳව
ඒ වගේම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව හේතුඵල ධම එහෙමත් නැත්නම් මේ කියන පටිච්ච සමුප්පාදය ඒ වගේම කර්මය සහ කර්මඵල ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය චතුරාර්ය සත්‍යය පිළිබඳව ඔබෙන් යම් කෙනෙක් විමසුවොත් ඔබට දිය හැකි පිළිතුරු මොනවාද? එනිසා පින්නතුනි ඔබ නින්දට විනාඩි 10කට 15කට පෙර මේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිරුවකින් බුදුරජාණන් වහන්සේ දැකලා මෙනෙහි කළොත් ඒ වගේම ධර්ම කරුණක් මෙනෙහි කළොත් මානසිකාර කරොත් දැන් අපි හිතා නිදාගන්නේ අපි ඉතින් හිතා නිදාගන්නේ හෙට උදේ යන්න තියෙන වැඩ කටයුතු ඕගෙනනේ ඒ සියල්ල ඔබ සැලසුම් කරලා අවසන් වෙලා නිදහස් සැනසුණු සිතකින් නිදිහාන්ට යන්න දිවා කාලය ගත කරන්න රාත්‍රී කාලය ගත කරන්න උදේ අවදි වෙන විට කටයුතු කරන්න පින්නතුනි අන්න එලෙසින් සිත වඩන සිත පුහුණු කරන කෙනා මේ භික්ෂුව සඳහන් කරන වැඩකට නැති අර කාම විතර්ක අකුසල විපාක සිතුවිලි එහෙමත් නැතිනම් පාප විතර්ක ඇති ලාමක අකුසල් සිතුවිලි ඇති කර ගන්නවට වඩා මෙන්න මේ කියන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ වගේම ධර්මයේ කෙරෙහි ඒ වගේම ආර්ය මහ සංගරුවන කෙරෙහි උන්වහන්සේලා තුල පැවතිච්ච උජුපටිපන්න ඥායපටිපන්න ආහුනේය පාහුනේය ආදී ගුණ මෙනෙහි කරනවා නම් ඒ වගේම පින්වතුනි සීලානි අත්තනෝ සීලානි තමන්ගේ සීලය තමන්ගේ හදවතේ පිරිසිදු බව තමන්ගේ සිතෙහි නිදහස ශාන්තිය පිළිබඳව මොහොතක් කල්පනා කරන්න. ඔබේ හිත කොයිතරම් නිදහස්ද? මා තව දින හැටියට දින කීයද ජීවත් වන්නේ? ඒ වගේම මම තව සති හැටියට ගත්තොත් සති කීයද? මාස හැටියට ගත්තොත් මාස කීයද? වසර හැටියට ගත්තොත් වසර කීයද? ඊටාම අල්පයි පින්නතුනි. අප්පමිදම්බික්කවේ මනුස්සානං ආයෝ. මේ ඇහෙන වෙලාව පමණයි. මේ පෙනෙන වෙලාව පමණයි ප්‍රයෝජනෙට ගන්න. නිදහස් මනසින් කටයුතු කරන්න ආරම්භ කරන්න. ඒ නිසා තමන්ගේ සීලය පිළිබඳව නුවණින් මෙනෙහි කරනවා නම් ඔන්න පින්නතුනි ඔය ඇත උදේට හවසට රාත්‍රියට බෙහෙත් බොනවා වගේ බුදු ගුණ මෙනෙහි කරන ධර්මයේ ගුණ මෙනෙහි කරන සංඝ ගුණ මෙනෙහි කරන තමන්ගේ සීලය පිළිබඳව මෙනෙහි කරන ඥානවන්ත යෝගාවචරය යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරන කෙනා පිනතුනි මේ ලෝකයේ බලන්න අධිගච්ඡසි පාමොජ්ජං ඔබ මේ ලෝකයේ ප්‍රීතිය හොයාගෙන සතුට හොයාගෙන කොයි තරම් දේවල් කළාද? ගෙවල් දොරවල් හැදුවා, යාන වාහන ගත්තා, දූ දරුවන් හදා බඩා ගත්තා. නොයෙක් නැති දේවල් ඔබ සිද්ධ කළා. හැබැයි පින්නතුනි ඔබෙන් ගිලිහි ගිය මෙන්න මේ කරුණු හතර පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ගැන මොහොතක් මෙනෙහි කරන්න, ධර්මයේ ගැන මෙනෙහි කරන්න, ආර්ය මහ සංගරුවන ගැන මෙනෙහි කරන්න, තමන්ගේ සීලය පිළිබඳව නුවණින් මෙනෙහි කරන්න. අන්න එවිට පින්නතුනි තමන්ගේ සිත නිරායාසයෙන්ම ගමන් කරනවා ආදිගච්ඡසි පාමොජ්ජං ඒකාන්තයෙන්ම ප්‍රමෝදයෙන් ප්‍රීතිය සුවය බවට පත් කරගන්නවා. ඔන්න පින්නතුනි ඔබ හොයන සතුට සැනසුම තියෙන තැන. එනිසා ඔබ ගමන් කරන පැත්තට වඩා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලට වඩා ආධ්‍යාත්මික වූ සුවය, සහනය, සැනසීම තිබෙන්නේම පින්නතුනි මේ උතුම් ධර්මයේ තුලමයි. මේ උතුම් ක්‍රමවේදයේ තුලමයි. එනිසා පින්නතුනි එහෙම කටයුතු කරන කෙනා මේ විදිහෙන් යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලමින් කටයුතු කරන කෙනා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝ ගුණ, තමන්ගේ සීලයෙහි උත්තරීතර භව මෙනෙහි කරන කෙනා කොහෙටද ගමන් කරන්නේ? අධිගච්ඡසි පාමොජ්ජං ප්‍රීතියටපත් වෙනවා පින්නතුනි. ප්‍රීතියටපත් වෙනවා කියලා කියන්නේ පීති සුඛ මසංසයන්. ප්‍රීතිය හා සුවපත් භව සහනය ලබන්නට පටන් ගන්නවා. සහනයේ සුවය ලැබෙන්නට පටන් ගන්නවා. පිනතුනි තතෝ පාමොජ්ජ බහුලා එයින් ප්‍රමෝදය බහුල කොට ඇති නිසා දුක්ඛසන්ත කරිස්සති. බලන්න පිනතුනි
ඔබ සරලවම හිතන්න. ඔබේ මනස නිදහස් නම් ඔබේ මනස හරි රිලැක්ස් එකේ පවතිනවා නම් ඔබට ගොඩාක් ප්‍රශ්න නැහැනේ. ඔබේ වචන හරි මිහිරි. ඔබේ වචන හරි සාන්තයි. ඔබේ වචන ඔබේ නිවහනට නිවුණු වචන ටිකම ඔබේ නිවහනෙහි නිවීම සැනසීම ඇති කරනවා. පින්නතුනි කොයි තරම් දේවල් අපි කල්පනා කරනවද? මානසිකාර කරනවද? ඒ නිසා පින්නතුනි මේ භික්ෂුවට මේ කාරණේ ඇහුනහම තමන් පිළිබඳව පුංචි ලැජ්ජාවක් ඇති වුණා. අනේ මම මේ වනලැහැබකට වෙලා මොනවද කරන්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒ වගේම අපි මේ රාත්‍රියේ නිින්දට යන්නේ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, කාමයෙන්, ඒ වගේම රත් වෙලා, මෝහයෙන් මුලා වෙලා නොඑක් විදිහේ පාපී සිතුවිලි සමග නම් පින්නතුනි අපට සැනසීමක් ඇති වේවිද? අපිට ප්‍රීතියක් සුවයක් දැනේවිද? නැහැ පින්නතුනි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවයි ක්‍රමවේදයයි අපේ ජීවිතයට අපි ඇති කරගන්නට ඕන. අර භික්ෂුව මේ භික්ෂුවට මේ දේවතාවා විසින් සංවේගය පමුණුවන මේ කාරණාවන් ටික ඇහුණට පස්සේ අනේ බලන්න අපි මේ මනසින් වැඩකටම නැති හිස් බොල් අර්ථ ශූන්‍ය දේවල් කොච්චර කල්පනා කරනවද කියලා බලන්න. වැඩකට නැති. තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයකට නැති. තමන්ට හිත පිණිස නැති. අනුන්ට හිත පිණිස නැති. අනුන්ට අහිත පිණිස පවතින. තමන්ට අහිත පිණිස පවතින. කොයි තරම් දේවල් අපි කල්පනා කරනවද බලන්න පින්නතුනි දවසකට. ඒ නිසා පින්නතුනි ප්‍රීතිය ප්‍රමෝදය වැඩි කරගන්න. සතුට ජීවිතේ ධනය බවට පත් කරන්න. ලද දෙයින් සතුටු වෙමින් ජීවන යාත්‍රාව නුවණින් ගමන් කරන්නට. ලස්සන ජීවන දර්ශනයක් ජීවිතයට එකතු කරගන්නට. ඔබට මේ දේවතාවාගේ පණිවිඩය හරීම වටිනවා. එනිසා පිනතුනි කාර්ය බහුල ජීවිතයක් ගත කළත් මේ එළඹ තිබෙන්නේ වස්සාන සමයයි. මේ වස් කාලයේ තුලවත් අඩුම තරමින් පිනතුනි මේ දේශනාව අහලා සතියක් පුරාවට ඔබ නිකමට වගේ අපි ගොඩාක් දේවල් නිකරුණේ කොයි තරම් අපේ කාලය ගෙවිලා යනවද කියලා බලන්න පින්නතුනි. අද දවස ගැන හිතලා බලන්න ඔබ. ඔබේ කාලය ගෙවිච්ච විදිය ඔබ කළමනාකරණය කරලා කවුන්ට් කරලා එකතු කරලා හොඳට බලන්න. ඔබේ දවස ගත වෙච්ච විදිය හොඳට සිහිනුවණින් බලන්න. ඔබේ මනසට සහනය ගෙනපු කාරණාවන්, ඔබේ මනසට අසහනය ගෙනපු කාරණාවන් කොයි තරම්නම් ගොනු වෙලා තියෙනවද? ඒ ඔස්සේ ඔබ කොයි තරම්නම් කල්පනා කිරීම, මානසිකාර කිරීම කරලා තියෙනවද? ඒ කිසිවකකින් පිනතුනි ඔබට සැනසීමක්, සුවයක්, සහනයක්, ප්‍රීතියක්, සුවපත් බවක්, ප්‍රමෝදයක් ඇතිවන්නේ නැහැ. ඒ සියල්ල තුලින් ඔබට ඇතිවන්නේ දුකක්, පසුතැවිල්ලක්, කනගාටුවක්, ඒ වගේම මානසික පීඩාවක් පමණයි. ඒ නිසා පින්නතුනි ප්‍රීතිය බහුල කොට පවතින්නේ තතෝ පාමුජ්ජ බහුලා. ප්‍රීති ප්‍රමෝදයේ බහුල වන්නට, සතුට ජීවිතේ මූලිකත්වයට පත්වන්නට ඔබ කටයුතු කළොත්, ඔබේ ජීවිතය ඔබ සතුටින් ගත කළොත් පින්නතුනි ඔය වසංගතයත් ඒ වගේම සතුට කියලා කියන්නේ මේ ඕලාරික සතුට නෙවෙයි. අපි ඔබ මෙතෙක් සොයා තැන් තැන්වල ගමන් කරමින් නොඑක් විදිහෙන් මුහුදු වෙරළට ගිහිල්ලා විවිධ ස්ථාන නරඹමින් ඔබ හෙවූ සතුට තුල නෙවෙයි. ඔබේ ජීවිතේ මෙන්න මේ කරුණු හතර හරියට උදේ දහවල රාත්‍රියේ බෙහෙත් බොනවා වගේ අමතක නොකර එක මොහොතකට බුදු ගුණ මෙනෙහි කරන්න. පිනතුනි මා දන්න එක් මහත්මයෙක් හිටිය. එතුමන් බෞද්ධ ආගමිකයෙක් නොවුනත් කරණීය සූත්‍රයේ තියෙන කරුණු තමන්ගේ ජීවිතේ දවසේ ශක්තිය පිණිස එකතු කරගත්තා. දවසේ ජීවනාලය කරගත්තා. ජීවයෙහි ශක්තිය බවට පත් කරගත්තා. ඒ සූත්‍රයේ කරුණු ටික එකින් එක අධ්‍යයනය කරලා බලන්න ඔබ කොයි තරම් දේවල් නම්
දුරකථනය ඔස්සේ විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ කාරණා ඔස්සේ ඔබ ගවේෂණය කරනවද? ඔබ බලන්න පින්නතුනි ඔබේ දිවියෙහි වටිනා උතුම් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ඔබේ අවධානය ඔබ කොතෙක් යොමු කොට තිබේද? එනිසා පින්නතුනි නුවණින් කල්පනා කිරීම ආරම්භ කරන්න. හිස් අර්ථශූන්‍ය බොල් දේවල් දවසින් දවස කල්පනා කරමින් කාලය හරින්නට එපා. ඔබට ඔය ඇහැ පෙනෙනවා, කන ඇහෙනවා, නැහැට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට පහස දැනෙනවා, මනසට ධර්මතාවයේ දැනෙනවා. උත්තරීතර වූ මනුස්ස ජීවිතයක, උත්තම වූ මනුස්ස භවයක ඔබ උපතක් සකස් කරලා මහා භාග්‍යවන්තයෙක්ව සිටින මේ පුණ්‍යවන්ත මොහොතේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය කරා, නිවීම කරා ගමන් කිරීමට අවශ්‍ය කරන සිතුවිලි වලින් ඔබ සන්නද්ධ වෙන්න. ඔබ ගෙදර වටා ඔබේ පරිසරය වටා නොයෙක් දේවල් ලස්සන අලංකාර දේවල් වලින් පිරුණත් වැඩක් නැහැ. ඔබේ මනසෙහි සොම්නස ප්‍රීතිය සතුට ඔබට නැතිනම්. ඒ නිසා පින්නතුනි ඔබ කරන මානසිකාර පිළිබඳ ඔබේ කල්පනා කිරීම පිළිබඳව නුවණින් කල්පනා කරමින් කටයුතු කරන්නට ඔබ අදිෂ්ඨාන කරගන්නට ඕන. එනිසා පින්නතුනි ඒ කරණීය සූත්‍රයේ මේ පින්වත් මහත්මයා සිහිපත් කරලා එහි තියෙන අර්ථ ජීවිතයට ගන්නවා. සක්කෝ මම අද දවසේ හැකි කෙනෙක්. උජූච ඍජු ගුණ ඇති කෙනෙක්. සූජූච සුවච කෙනෙක්. කීකරු කෙනෙක්. කීකරු කෙනෙක් කියලා කියන්නේ මේ නිවටකමක් නෙවෙයි පින්නතුනි. ඒක ජීවිතේ තාම වටිනා උදාර අපේ පෞරුෂ වර්ධනයට නිවීමට උපකාර වෙන මහා ශක්තියක්. අන්න ඒ වගේ පින්නතුනි මේ දහමේ වටිනා තැන් ඔබේ ජීවිතයේ බවට පත් කරගන්න. මේ දේශනාව තුලින් පින්නතුනි මේ අපි ඔබ හැම දිනාම මේ වස්සාන කාලයයි ගත කරන්නේ. මේ වස්සාන කාලයේ ඔබේ දිවි මඟ සාර්ථකත්වයට පත් කරගෙන මේ වස්සාන සමය වටිනා කාලයක් බවට පත් කරගන්නට ඔබ කටයුතු කරන්නේ නම් පින්නතුනි මේ තෙමස පුරා ඔබ අදිෂ්ඨාන පූර්වකව ඕනෑම කාරණයක් පින්නතුනි අදිෂ්ඨාන පූර්වකව කටයුතු කළොත් ඔබට යම් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ දේශනාව එදා අර භික්ෂුව අහලා කොසල් ජනපදයේ සිටිය මේ භික්ෂුව මේ දේශනාව අහලා තමන්ගේ ශක්තිය තමන්ගේ වටිනා කාලය උතුම් ධර්මයේ මෙනෙහි කරන්නට උතුම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සිහිය පිහිටවා ගන්නට කටයුතු කරලා ආර්ය මහ සංගරුවනේ ගුණ සිහිපත් කරමින් තමන්ගේ පිරිසිදු සීලය දිසා බලමින් තමන්ගේ ජීවිතයෙන් ලැබිය යුතු ඉහළම ඵලය කරා ගමන් කළා. උතුම් වූ සෝවාන් ආදී මාර්ගඵලවලට පත්වෙන්නට තරම් වාසනා මහිම සැලසුණා. එහෙමනම් පින්නතුනි ඔබත් නිකමට හරි සතියක් පුරාවට අඩුම තරමින් උදේට දහවලට රාත්‍රියට බුදු ගුණම මෙනෙහි කරලා බලන්න. ඔබ දැක්ක බුද්ධ ප්‍රතිමාවක් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒක ඔබේ ජීවිතේ කලින් කලට ඔය කියන විදිහට හරියට මා ඔබට සිහිපත් කළේ බෙහෙත් බොනවා වගේ. උදේ දිවා රාත්‍රී මනසට ගන්න. ඒ මානසිකාර කරන්න. ඒ වගේම ඔබ දන්නා ධර්ම කරුණු ටික හොඳට මානසිකාර කරන්න. ඒ වගේම ආර්ය මහ සංගරුවනේ ගුණ මානසිකාර කරන්න. ඔබේ සීලය සිල්පද 5 හොඳට බලන්න පරීක්ෂා කරලා. අන්න ඒ විදිහට පරීක්ෂා කරනකොට පින්නතුනි ඔබට නුවණ ඇති වෙනවා. එයයි සංවේගය කියලා කියන්නේ. නුවණ වැඩෙන්න පටන් ගන්නවා. අන්න ඒට කියනවා පින්නතුනි යෝනිසෝ මනසිකාරය. එහෙමනම් පින්නතුනි අයෝනිසෝ මනසිකාරයෙන් නුනුවණින් කල්පනා කරන අපි නුවණින් කල්පනා කිරීම ආරම්භ කළොත් මේ වස්සාන සමයත් සාර්ථක වේවි. ඔබේ ජීවන ගමනත් නිවන් මගත් සාක්ෂාත් කරගෙන මේ වසංගතයෙන් ආරක්ෂා වෙමින් අත්‍යන්තෝ ගුණ සුවඳ දියුණු කරගෙන පින්නතුනි නිවීමට සැනසීමට ඔබට මාර්ගය ඇති වේවි. ඒ නිසා මේ උතුම් දේශනාව අයෝනිසෝ සූත්‍ර දේශනාව ඔබත් නුවණින් මෙනෙහි කරන්නට ඔබේ සිතුවිලි දියුණු කරගන්නට ඔබට
තුනුරුවන්ගේ අනන්ත වූ ආශීර්වාදය නිතතිම්ම සැලසේවා. නිවන් මඟ පසක් කරන්නට ඔබට මේ උතුම් සම්බුද්ධ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය දෙවියෙක් වේවා, උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වේවා. ඒ දේශනාවන් යම් භික්ෂුවක් තුලින් හෝ වේවා ඔබේ දෙසවනට ඇහිච්ච මොහොතේම ඔබේ දිවි මඟ ඔබේ ජීවන දර්ශනයට එකතු කරගන්න. එවිටයි පින්නතුනි ඔබටත් සතුටින් ජීවත් විය හැකි වන්නේ. එවිට අධිගච්ඡසි පාමොජ්ජං හැම දවසකම ඔබ ගමන් කරන්නේ සතුට කරා. බලන්න පින්නතුනි හිතට නිදහස දීලා ඒ වගේම හිතින් වැඩකට නැති දේවල් කල්පනා කිරීම අතහැරලා උදේ අවදි වෙච්ච මොහොතේ පටන් ශක්ති සම්පන්න කෙනෙක් හැටියට ඔබෙන් විය යුතු සියලු කාරණාවන් නිමකොට රාත්‍රී ඔබ නිින්දට එන්නේ බොහොම සැහැල්ලුවෙන්. එනිසා පින්නතුනි උදාසීනකම්, මැලිකම්, පසෙකලා නුනුවණින් කල්පනා කිරීම අතහැරලා මෙනෙහි කිරීම අතහැරලා එදා මේ භික්ෂුවට මේ කාරණේ අර දේවතාවගෙන් අහනකොට හිතට ලොකු ශක්තියක් ලැබුණා වගේ. මේ දේශනාව තුළින් ඔබේ ජීවිතේ මේ මොහොතේ ඇතිවෙන මේ ශක්තියත් එක්ක සතියක් පුරාවට නිකමට වගේ ඔබ බුදු ගුණ මෙනෙහි කරන්න උදේ දහවල් රාත්‍රියේ. ධර්මයේ ගුණ මෙනෙහි කරන්න උදේ දහවල් රාත්‍රියේ. ආර්ය මහ සංගරුවනේ ගුණ මෙනෙහි කරන්න උදේ දහවල් රාත්‍රියේ. තමන්ගේ පිරිසිදු වූ සීලය පිළිබඳව අත්තනෝ සීලානි තමන්ගේ සීලය පිළිබඳව නුවණින් මෙනෙහි කරන්න. එවිට පින්නතුනි උදේ දහවල රාත්‍රී මෙනෙහි කරන කෙනා නිරායාසයෙන්ම ඔබටත් නොදැනීම තතෝ අධිගච්ඡසි පාමොජ්ජං ජීවිතයේ සතුට ආරම්භ වෙනවා. ප්‍රීති සුඛ මසංසයන් ප්‍රීතිය හා සුවපත් බව ලැබෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තතෝ පාමොජ්ජ බහුලා ප්‍රීතිය බහුල කොට ගෙන පින්නතුනි දුක් කෙලවර කරමින් නිවන් ලබන්නට උපකාර වෙනවා. ඒ නිසා ඔබට මේ උතුම් දේශනය නිවන් පිණිස නිවන් දොරගුලක් වේවා. නිවනින් සැනසෙන මඟ ශාන්තිය නිර්වාණ අවබෝධය පිණිස ඔබට මේ උතුම් දේශනය මහත් උපකාරයක් වේවා. පින්නතුනි හැකි අයුරින් හැම දවසකම සරල හෝ පුංචිම හෝ කුසලයක යෙදෙන්න. මේ වස් කාලය තුල පින්නතුනි අඩුම තරමින් හැම දවසකම පුංචි පින්කමක් හරි කරන්න. ඔබට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තමන්ගේ සීලය ගැන මෙනෙහි කරන්න බැරි නම් අඩුම තරමින් හැම දවසකම කුරුල්ලෙකුට සතෙකුට ආහාර ටිකක් හරි දෙන්න. ජීවිතේ වටිනාකමක් එකතු කරන්න. හැම දවසකම පින්නතුනි වටිනාකමක් එකතු කරන්න. මේ වස් තෙමසේ ගත වෙන මේ දින 90 එයින් දින කීපයක්ම ගෙවිලා සතියක් ගෙවිච්ච මොහොතේ ඉතිරි දින කීපය තව ඔබට ඉතිරි වෙලා තිබෙන්නේ දින 82ක් වගේ කාලයක්. ඒ හැම දවසකම පින්නතුනි ගිහි පැවිදි අපි හැමෝම කුමන හෝ කුසලයක යෙදෙන්නටයි අවශ්‍ය. කුමන හෝ පින්කමක යෙදෙන්නටයි අවශ්‍ය. අත්හරින ජීවිතේට සැනසුම වන්නේම එයමයි. එය ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, උගතෙක් වේවා, නූගතෙක් වේවා, අන්‍ය ආගමිකයෙක් වේවා, කවුරුන් හෝ වේවා, ඒ හැමෝටම පින්වතුනි සැනසෙන්නට ඇත්තේයයි. ඒ නිසා ඔබේ නිවස තුලම ඔබට හැකි අයුරින් කුසලයක යෙදෙමින් නිවන් මඟ සාක්ෂාත් කර ගන්නට සැනසෙන්නට ඔබට මේ උතුම් දේශනය උපකාරයක් වේවා. එලෙසින් පින්වතුනි සාදු සිතින් අනුමෝදන් වන්නට හැකි අයට සත් සිතින් යුක්තව සම්බන්ධ වන්නටයි මෙත් සිතින් මේ කාරණය සිහිපත් කරන්නේ. පින්වතුනි අපිත් මේ වසංගත සමයේ විශේෂයෙන් අංග සම්පූර්ණ වූ සියලු විහාරාංගයන්ගෙන් සමලංකృత වූ ඊ타ම විචිත්‍රවත් වූ ගිලන් භික්ෂූන් සඳහා කුටි 3ක්, ඒ වගේම
ඒ කුටි අපි ඒ කුටි විශේෂයෙන් අපි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරගෙන කුටි ඉදි කරනවා. වර්තමාන ගිලන් භික්ෂූන්ට නේවාසික ප්‍රතිකාර ගන්නට. ඒ වගේම පින්නතුනි ධර්ම මන්දිරයක් ඉදි වෙමින් පවතිනවා. මේ වසංගතය නිසාවෙන් මේ පින් බිමෙහි සද්ධර්ම ශ්‍රවණයට පැමිණෙන පිරිස අඩු වුණත් පින්නතුනි බොහෝ පිරිසක් ධර්මලාභේ ලබනට උපකාර වන ඒ ධර්ම මන්දිරය ඉදි වෙනවා. ඒ පමණක් නෙවෙයි. චෛත්‍ය රාජානන් වහන්සේ පින්නතුනි මේ 84000ක් ධර්මස්කන්ධය සිහි කරගෙන ශාරීරික චෛත්‍ය හැටියට ඉදි වෙමින් පවතිනවා. ඒ වගේම පින්නතුනි මේ මහා භද්‍රකල්පය සිහි කරගෙන මහා භද්‍රකල්ප විහාරයත් ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය යන නාමයෙන් බෝධි කියන නාමයෙන් සඳහන් වෙන ඒට උපකාරයක් පිණිස නිවනටම අරමුණු කරගෙන බෝධීන් වහන්සේ ඇතුළු විහාරාංගයන්ගෙන් සමලංකෘත තාමත්ම දර්ශනීය මේ සම්බුද්ධ ශාසනයේ බැබලීමට අවශ්‍ය කරන පින්කමක අපි යෙදී සිටිනවා. එලෙසින් ඔබටත් අසා ඒ වගේම සහභාගී වී සතුටු වන්නටයි සිහිපත් කළේ. යම් කෙනෙක් ඒ උතුම් මහා කුසලය සමගින් සම්බන්ධ වන්නට කැමැත්තේ නම් 071 415 8939 අංකය ඔස්සේත් 071 417 8939 අංකය ඔස්සේත් අපව ඇමතීමෙන් ඔබටත් මේ උතුම් මා හැඟි පින්කමට දායක වන්නට පුළුවන්. හැකි අයුරින්. එහෙම ඔබේ ජීවිතයේ වටිනා කුසල් එකතු කරගෙන නිවෙන්නට සැනසෙන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප කරන මේ පැවිදි ජීවිතයේ පුරා අප කරන මහා කුසල මේ සද්ධර්ම ශ්‍රවණාබිලාසී වූ ඔබ හැම දෙනාමත් රැස් කළ මේ මහා කුසලයේ ආනුභාවය ආශිර්වාදය අප හැමට වහවහ නිවන පිණිස සිතුවිලි මාත්‍රයක් නමුතු ඇති කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයටම මහත් උපකාරයක්ම වේවා කියන සිතුවිලි ඇති කරගන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්තෝ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ආරච්චි කට්ටුව රාජකඳලුව අංක 292 ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු පත්මිනී මහත්මියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ජුලි 15 වන දිනට යෙදුණු W නදීෂා මදුෂානි දියණියගේ ජන්මදිනයට හා ජුලි 30 වන දිනට යෙදෙන RP ඩසින්දු රුමේන් හිම්සන මුණුබුරාට උපන්දිනයට වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කරගෙන ආශිර්වාද ලබන්නටත් ජන්මදින වෙනුවෙන් සුබ පැතුම් එක් කරන්නේ විශේෂයෙන්ම පියා නන් හැටියට RP නිමන්ත මාලිංග මහත්මයා ආච්චි අම්මා වික්ටරින් මෝලි CRW ජස්ටින් ඒ වගේම පත්මිනි අමිත් වසන්ත මාලා වල්ලි අම්මා චන්ද්‍රානි ලොකු අම්මා ඒ වගේම අම්මා නදීෂා චතුරාංගී ඒ වගේම නිෂාදී පියුමිකා රුවන්දි පුංචි කියන මේ ඇත්තන්ගේ පුණ්‍යවන්තෝ සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම සුරංග කුමාර බාප්පල දෙන්න ඇතුළු පවුලේ සමත් ඉහත නම් සඳහන් සියලුම දෙනාට මෙම ධර්ම දානමය කුසලයේ අනුභවයෙන් බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන උතුම් සිතුවිල්ලත් දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියන උතුංග සිතුවිලි ඇතිවයි අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඔබේ ඒ සත් සිතුම් පැතුම් විශේෂයෙන්ම ඩුබායිහි සේවයේ නියුතු
පින්වත් පත්මිනී මහත්මියගේ ඒ සත් සිතුම් පැතුම් එලෙසම සඵල වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාවේ ලැබූ තුම් කුසල් නිවන් පිණිසම උපකාර වේවා. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය සැලසේවා. තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුලි 15 වන දිනට යෙදුණු W නදීෂා මදුෂානී දියණියගේ ජන්මදිනයට හා ජුලි 30 වන දිනට යෙදෙන RP දසින්දුරුමෙත් හිම්ෂණ මුණුපුරාට උපන් දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය හා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ආරච්චි කට්ටුව රාජකඳුළුව ඇන්ටන්විල් වත්ත නොම්බර 292 ලිපිනේ පදිංචි දැනට ඩුබයිහි සේවයෙන් යුතු පද්මිනී මහත්මියයි. එතුමියටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.